විශ්වයේ ආශිර්වාදය ඔබ සියලු දෙනාටම ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මේ ලෝකෙ පහළ වෙච්ච උත්තරීතරම දහම දේශනා කරේ ලෞතර බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේගේ දහම ඇත්තටම දර්ශනයක්. ඒ වගේම එහි සම්පූර්ණයෙන්ම දේශනාව සකස් වෙලා තියෙන්නේ මේ අපේ හිතත් එක්කලා සහ හැඟීම් එක්කලා. හැඟීම් සිතේ ඇති වෙන හැඟීම් පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කරන්නට, ගැඹුරින් වටහා ගන්නට, ඒ වගේම ඒ සිතුවිලි එක්කලා ගනුදෙනු කරන්නට තමයි මේ දහම තුලදී අපිට උගන්වන්නේ. එතකොට මේ දහම අපි භෞතික දහමක් කරගෙන ගොඩාක් වෙලාවට මේකේ තියෙන උත්තරීතර ඵලයන් නෙලා ගන්නට අපිට නොහැකි වෙලා තියෙනවා. නමුත් මේක හරිම අවබෝධයෙන්, නියම දැක්මකින් යුක්තව අවබෝධ කරගත්තොත් මේක පුදුමාකාර ප්‍රබල දහමක්, ප්‍රබල දෙයක් තමයි මේ තුල තියෙන්නේ. එතකොට බුද්ධ දේශනාව සම්පූර්ණයෙන්ම සිත සහ හැඟීම් පාදක කරගෙන තියෙන දේශනාවක්. හිත සහ හැඟීම්. එතකොට බුදුරජාණන් වහන්සේගේ දේශනයන් තුල නිතරම ඔබ අහලා ඇති පරම ධනය විදිහට බුදුරජාණන් වහන්සේ හඳුන්වන්නේ සතුට. සතුට තමයි පරම ධනය. එතකොට පරම ලාභය මොකක්ද? ආරෝග්‍ය පරමාලාභ. නිරෝගීකම තමයි පරම ලාභය. ආරෝග්‍ය පරමාලාභ, සන්තුට්ටි පරමන්දන, විශ්වාස පරමාඥාති, නිබ්බානං පරමං සුඛ. එතකොට ඔබ නිරෝගී වෙනවා නම් ඔබ පුදුමාකාර ලාභයක් ඔබේ ජීවිතේට අරගෙන තියෙනවා. අපි දන්නවා රෝගී වුණොත් කොයිතරම් අපි විඳවනවද, කොයිතරම් දේවල් අපිට නැති වෙනවද. ඒ නිසා නිරෝගීකම තරම් උතුම් ලාභයක් මේ මිහි පිට තවත් නැහැ කියලා උන්වහන්සේ දේශනා කරනවා. සතුට තමයි පරම ධනය. දැන් මේ වෙනකොට දරුවන්ට තේරිලා තියෙනවා ඔබේ ආධ්‍යාත්මික සතුට තුළ ඔබට කොයිතරම් ධනය ආකර්ෂණය වෙනවද කියලා. ඒක ලැබෙන්නේ හිතා ගන්න බැරි විදිහට. ඔබ නැහැ කියලා, ඔබ ළඟ ධනෙ නැහැ කියලා ඔබට කවමදාකවත් පීඩනයකට ඔබපත් වෙන්නේ නැහැ. ඔබේ හිත තුළ සතුටම තියෙනවා නම්, ඔබ පුදුමාකාර හදවතින්ම ඔබ සතුටින් ඉන්නවා නම්, ඔබේ හිත අප්‍රමාණ විදියට අර අපි කියන්නේ පුදුමාකාර සතුටක් මට හදවතින්ම දැනෙනවා කියලා, මේ සතුට තුලම ඇත්තටම ඔබ ඉන්නවා නම් ඕනම කටුක මොහොතක පවා ඔබ ඇත්තටම ධනවත්. දරුවෝ මට කියලවන පණිවිඩ මං සියල්ලම මගේ පේජ් එකේ පළ කරනවා. ඒ හැම වචනයක්ම මම පළ කරන්නේ පුතේ මට කිසිම ගෞරවයක් හෝ ප්‍රසිද්ධියක් හෝ වෙන කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. ඒ හැම වචනයක්ම දරුවෝ මට කියලවද හැම වචනයක්ම මම එතන මගේ පේජ් එකේ දිගින් දිගට ඔබට බලන්නට පළ කරන්නේ ප්‍රධානතම හේතුව තමයි ඒ වචනවල යථාර්ථය කැටි වෙලා තියෙනවා. මම මේ විදිහට තමයි හිටියේ. දැන් මම මේ විදිහට කටයුතු කරනවා. මගේ හිතට දැන් මම තරහ ගන්නෙම නැහැ. මම මගේ පීඩනේ ඔක්කොම අයින් කරලා තියෙන්නේ. මම හදවතින්ම සතුටින් ඉන්නේ. හිතා ගන්න බැරි විදිහට මට හැමදේම ලැබෙනවා. එක දරුවෙක් මම දැක්කා කියලා තියෙනවා. ඒගේ සැමියාට රැකියාවක් නැහැ. නමුත් විශ්වයේ ආශිර්වාදය ඔවුන්ට ලැබෙනවා කුඹුරක්. ඒක ඔවුන්ගේ කුඹුරක් නෙමෙයි, කුඹුරක් ලැබෙනවා. ඔවුන්ට වී ටික හම්බ වෙනවා. ඊට අමතරව එළවලු ටික හදාගෙන තියෙනවා. එතකොට එළවලු ටික තියෙනවා නම්, වී ටික තියෙනවා නම් තව මොනවද ඕනේ? ලාභය එතනම ලැබිලා තියෙනවා.
නිරෝගී වෙන්න නම් නිරෝගීව ඉන්න නම් ඔබ වසවිස නැති ආහාර ලබා ගන්නට ඕනේ. ඒ නිසා තමයි මම දිගින් දිගටම ඔබව දැනුවත් කරන්නේ වසවිස නැති ආහාර පරිභෝජනය සඳහා. එතකොට ඒ දරුවෝ මේ අභ්‍යාස කළා Tamanට රැකියාව නැති වුණාට ඔවුන් සුරක්ෂිතයි. ඊට පස්සේ මේ අභ්‍යාස කරලා ඔවුන්ට ඊටාම හොඳ ඇගේ සැමියාට ඊටාම හොඳ රැකියාවක් ලැබෙනවා. මට ඒ පිළිබඳව සතුටු පණිවිඩය එවලා තිබුණා. එතකොට මම මේකෙන් කියන්න උත්සාහ කරේ නිරෝගීකම තමයි ආරෝග්‍ය පරමාලාභ උතුම්ම ලාභය. එතකොට සතුට තමයි ධනය. දැන් මේ දෙක ලැබෙන්න නම් ඔබ කාබනික වගාවට යොමු වෙන්න ඕනේ සහ ඔබේ හිත සතුටින් තියන්නට ඕනේ. සෞභාග්‍ය රන්දොරටු වැඩමුළුවේ සහ මම ඔබට මේ Simple Life page එක සහ YouTube channel එක තුලින් හැම වෙලාවෙම උත්සාහ කරන්නේ මෙන්න මේ දෙක ඔබට ළඟා කරන්න. ඊට අමතරව ඔබේ හිතට විශ්වාසය කියන එක ගොඩනගන්න. විශ්වාසය තියෙන්නේ සැකය පළවා හරින තැන. එතකොට මෙන්න මේ සැකය ගැන තමයි අද මම ටිකක් ඔබට විස්තරාත්මකව කතා කරන්නට හිතුවේ. දැන් අපි සැකය කියලා කියන්නේ මම කලින් වීඩියෝ එකකදීත් මේ පිළිබඳව පුංචි හැඳින්වීමක් කරා. අපි සැකය කියන්නේ ඔබේ සහකරු හෝ සහකාරිය වැරදි අනියම් සම්බන්ධතාවයක් ඇති කරගෙන ඇති කියන සැකයට තමයි මේ සමාජය තුල සැකය කියලා බලන්නේ. ඔයා මගේ දිහා බලන්නේ සැකෙන්. ඔයා ඇයි මාව සැක කරන්නේ? මං එහෙම නෑ සැක කරන්න එපා. ඔහොම තමයි අපි හිතන්නේ. නමුත් ඔබ දන්නවද ජීවිතේ හැම තැනකම සැකය තියෙනවා. ජීවිතේ තේරුම් නොගත්ත ජීවිතේ යථාර්ථය තේරුම් නොගත්ත හැම හැඟීමකම ඔබ මේ ලෝකෙට මේ සබාදහමට පිට කරන හැම හැඟීමක් තුලම ඔබ සැකය පෙරදරි කරගෙන තමයි ඒක කරන්නේ. ඔබ වචනයක් කිව්වොත් කියන්නේ සැකය. දැන් ගොඩාක් වෙලාවට මම අද්දුටු එක දෙයක් තමයි මේ සැමියා සහ බිරිඳ අතර තියෙන සම්බන්ධය තුලදී සැකය එහෙම නැත්නම් මේ අවිනිශ්චිතභාවය තියෙන තැන. සමහර දරුවෝ මට කියනවා මම මේ වැඩමුළුවට සම්බන්ධ වුණේ හොරෙන්, මගේ මහත්තයාට හොරෙන්. මං අහුවාම ඇයි පුතේ හොරෙන් සම්බන්ධ වුණේ? මේ දේවල් ගැන මේවා මිත්‍යා දෘෂ්ටික දේවල් කියලා මගේ මහත්තයා හිතනවා. මේ දේවල් ගැන කිව්වොත් ප්‍රශ්න ඇති වෙනවා. ඒ නිසා මම මේකට හොරෙන් තමයි සම්බන්ධ වුනේ. එතකොට මෙතනම ඇගේ හිත තුල චකිතය ඇති වෙලා ඉවරයි. බිය මුසු හැඟීම, චකිතය සහ සැකය. අවිශ්වාසයි. අවිශ්වාසය තුල තමයි ඉන්නේ. එතකොට මේ විදිහේ හැඟීම් තියාගෙන කොයිතරම් අභ්‍යාස කරත් ඔබට නිවැරදි ප්‍රතිඵල ගන්න පුළුවන් වෙනවද? බෑ. අනිවාර්යයෙන්ම ඔබට ඒක අභියෝගයක් වෙනවාමයි. මොකද සැකය කියන එක ඔබේ හැඟීම් වලටම මුසු වෙලා. හරියා මගේ දිහා වැරදි චිත්‍රයක් හදාගන්නද? එයා මගේ දිහා වැරදි විදිහට බලයිද? එයාට මේක දැකලා තරහ යයිද? සැකය. මේ ළඟදී මගේ වැඩමුළුවට සම්බන්ධ වෙච්ච අවුරුදු 56ක විතර දරුවෙක් මට ඇගේ වයස මතක තියෙන්නේ. ඇගේ වයස කියන මම ටිකක් වැඩියෙන් කතා කරපු නිසා ඇය මට මේ විදිහට කියනවා. මට ඕනේ ඇය ජීවත් වෙන්නේ ජර්මන් වල. ජර්මනියේ ජීවත් වෙන දරුවෙක්. මට ඕනේ මම දැන් වයසයි. හැබැයි මට ඕනේ මම මේ කරන ශාස්ත්‍රය තුල ඉන්ටර්න්ෂිප් එකක් අරගෙන තිබුණේ. මේ ශාස්ත්‍රය තුල මට ඕනේ මේ තියෙන දේවල් හොඳින් මතක තියාගන්න. හොඳට පාඩම් කරන්න. එතකොට මේ පාඩම් කරන්න අවශ්‍ය කරන විදිහට මගේ මනස සකස් කරගන්න ඕනේ. ඒ වුණාට මම ටිකක් වයසයිනේ. ඒ නිසා මට පාඩම් හිතින්නේ නැහැ. ඊළඟට මට කියනවා ඒ වගේම මේ භාෂාව ටිකක්
අමාරුයි භාෂාව අමාරු නිසා ඒත් මම වයසයිනේ. ඒ නිසා මට භාෂාවත් ටිකක් අල්ල ගන්න අපහසුයි. එතකොට මම කිව්වා පුතේ මම මගේ වයස අවුරුදු 30න් නවත්තනවා. මම දැන් මට වයස අවුරුදු 30යි. මම මගේ වයස අවුරුදු 30න් නවත්තනවා. ඒ කියන්නේ මගේ හිතෙන්නේ මම වයස වෙන්නේ. මම අවුරුදු 31 වෙනකොට අනේ මම අවුරුදු 31යි. අවුරුදු 32 වෙනකොට මම අවුරුදු 32යි. මේ විදිහට තමයි යන්නේ පහළට. මම වයසේ අනේක නවත්තනවා මගේ හිතුවිලි වලින්ම. අවුරුදු 30 වෙනකොට මම මගේ වයස නවත්තනවා. කියන්නේ මම 31 වුණත් 32 වුණත් 35 වුණත් 40 වුණත් මගේ මානසිකත්වයේ මම හදාගෙන ඉන්නේ අවුරුදු 30. මොකද මම හිතනවා අවුරුදු 30 කියන්නේ මේ මහ පොළොව මත අවුරුදු 30ක් ජීවත් වෙලා තියෙනවා. එතකොට මම වයසට වඩා අත්දැකීම් අරගත්ත කෙනෙක්. මම හිතනවා මේ ගත්ත අත්දැකීම් තුල ප්‍රබලව මට මේ විශ්වයේ ජීවිතේ විවිධ කඩේම් වලදී අත්දැකීම් දීලා තියෙනවා. ඒ නිසා මට හිතෙන දෙයක් තමයි අවුරුදු 30 කියන්නේ ඊටාම හොඳ ජව සම්පන්න සිතුවිලි තියෙන, ඒ වගේම මුහුකුරා ගියපු සිතුවිලි තියෙන ඊටාම හොඳ වයසක්. වයසේ අනේක නවත්තන්න. ඔබට පුළුවන් ඔබේ හිත ආපස්සට අරගෙන ගිහිල්ලා අවුරුදු 30දී ඔබ කොයි විදියයිද අන්න එතන ඔබේ හිත තියාගෙන ඉන්න. දැන් අපි එහෙම නෙමෙයි හිතන්නේ අවුරුදු 30යි මට දැන් 40යි මම දැන් වයසයි. මේ සිතුවිල්ල ඔබේ හිතින් අයින් කර ගන්නට ඕනේ. එතකොට මෙතෙන්දිත් දැන් මෙතන මේ දරුවට තිබුණේ සැකය. එයි මම වයසින් වැඩි. ඒ නිසා මගේ තියෙන ඒ මගේ බයොලොජිකලි මං කොයි විදියට දුර්වල වෙලා තියෙනවද? ඒ නිසා මට මතක ශක්තිය අඩුයි. මට පාඩම් කරන්න අමාරුයි. මේක තමයි හිතේ තිබුණේ. හැබැයි ඔබ මනසින් මේ වයසට ගිහිල්ලා තිබුණා නම් අවුරුදු 30ක් 32ක් 35ක් මේ වයස තුල ඔබ හිටියා නම් ඔබට මේක අමාරු වෙන්නේ නෑ පුතේ. පොඩ්ඩක්වත් අමාරු වෙන්නේ නෑ. එතකොට එතන තියෙන්නේ සැකය. මට ඕන උනේ මේ සැකය. මම ඇයට අරගත්ත උදාහරණය තමයි ඇයට මට කිව්වා ඇයට වාහන පදවන්න පුළුවන් කියලා. වාහනයක් පදවන්න අපි මුලින්ම අතට ගත්ත වෙලාවේදී අපිට දැනෙන විදිය සහ විශ්වාසයෙන් යුක්තව වාහනය පදවගෙන යනකොට අපිට දැනෙන විදිය අනුව ඔබට තේරෙනවා ඇති කොච්චර ඒක වෙනසක්ද කියලා. චකිතයක් හිතේ තියාගෙන එහෙම නැත්තම් හරිම අවිශ්වාසයෙන් කොයි වෙලාවෙ කාගේ ගිහිල්ලා හැප්පෙයිද දන්නේ නැහැ. මේ විදිහට හිත ඔබ වාහනේ අතට ගත්තොත් අනිවාර්යයෙන්ම මොනවා හරි අනතුරක් මොනවා හරි දෙයකට ඔබට ලක් වෙන්නට වෙනවා. එහෙම නැත්තම් වාහනේ මගේ හිටිනවා හරි දෙයකට ඔබට මූණ පාන්නට සිද්ධ වෙනවා. හැබැයි ඔබ ප්‍රබල විශ්වාසයකින් යනවා. අපි හිතමු ඔබ අධිවේගී මාර්ගයේ ගමන් කරනවා. අපි හිතමු ඔබ 120ට වාහනේ වැඩි කරනවා කියලා වේගය. එහෙම නැත්නම් අපි හිතමු 100ට වේගය වැඩි කරනවා කියලා. 100නේ ලංකාවේ යන්න පුළුවන් 100යි. එතකොට අපි හිතමු ඔබ 100ට වේගය අරගෙන යනවා කියලා. ඒකට ඔබට ඊටාම හොඳ විශ්වාසවන්ත මනසක් තියෙන්න ඕනේ. ඔබට ඔබ ගැන ප්‍රබල ආත්ම විශ්වාසයක් තියෙන්න ඕනේ. ඔබට කවුරුත් ගැන හොයා හිතා යන්න බෑ. ඒක ඔබ ඊටාම ප්‍රබලව ඔබේ මනස සකස් කරගෙන හරි මම මේක මේ විදිහට අරගෙන යනවා කියන විශ්වාසය තියෙන්නට ඕනේ. එතකොට විශ්වාසය තියෙන්නේ සැකය නැති වුණ තැන. දැන් ඔබට තේරෙන්නට ඕනේ ඔබ කෑමක් උයන්න ගියත් ඔබේ හිතේ සැකය තියෙනවා නම් ඒ කෑම එක වරදිනවා. එක්කෝ ඔබට ඒක කර වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ලුණු චුට්ටක් වැඩි වෙන්න පුළුවන්. විශ්වාසය නැතුවයි උයන්නේ. මේක වැරදිද කන්න පුළුවන් වේද? ඔබ ඉදිරි දේවල් ගැන තමයි හිතන්නේ. ඒ නිසා ඉතින් සැකේ බලපානවා අර වැඩේ හරියට කරන්න වෙන්නේ. ඔබ විභාගයක් ලියනවා නම් ඒත් ඔබේ හිතේ තියෙන චකිතය සහ සැකය.
මම විභාගයෙන් සමත් වෙයිද? ඒක ඔබේ හිතේ දෙන්න අවශ්‍ය නැහැ. ඔබ විශ්වාසය පෙරදරි කරගෙන ඒක ලිව්වනම් මම මේකෙන් අනිවාර්යයෙන්ම සමත් වෙනවා. මේක මට හරිම ලේසි. ඒ විශ්වාසය පෙරදරි කරගත්තා නම් එතන ඒ කියන්නේ අපි සැකේ අයින් කරලා අනිවාර්යයෙන්ම ඔබ සමත් වෙනවාමයි. පුංචි දරුවෙක් නාවන්න යනකොට අම්මා සැකෙන් නම් ඉන්නේ. දරුවගේ ඔළුව වැදින්න පුළුවන්. විශ්වාසය තියෙනවා. විශ්වාසය එන්නේ බොහෝ වෙලාවට විශ්වාසය එන්නේ අර පළපුරුද්ද මත. දැන් බොහෝ දෙනාට විශ්වාසය ගලාගෙන එන්නේ හිතට. වාහනේම අපි උදාහරණයකට ගත්තොත් අපි වාහනය කීප වතාවක්ම පුරුදු වෙලා තියෙනවා ඔන්න අපේ හිතට විශ්වාසය එනවා. පුරුද්ද මත. හැබැයි ওই විශ්වාසයම ඔබට මැනුවලි ඔබේ මනසට ආරූඪ කරගන්න පුළුවන් නම් ආරෝපණය කරගන්න පුළුවන් නම් ඒ තුල ඔබට ලොකු ගමනක් යන්න පුළුවන්. මම මේකට ඊටාම හොඳ උදාහරණයක් කියන්නම්. මම විදේශගත වෙලා ඉන්නකොට වෙනම භාෂාවක් තියෙන්නේ. මට ඉන්දියාවේ ටික කාලයක් ඉන්නට සිද්ධ වුණා. එතකොට ඔවුන් ඒ කතා කරන මම ඒ භාෂාව සමහර පුංචි වචන ටිකක් විතරයි මම දන්නේ. නමුත් මම හිතුවා මගේ හිතට මම ආරූඪ කරගත්ත මම දැන් ඉන්දියාවේ කෙනෙක්. ඔවුන් එක්කලා මට හරියට කතා කරන්න පුළුවන්. ඔබ කියන්නේ මට ඔබට කියන්නේ මේ වචන ටික මට ඉබේටම කතා කරන්න හිතට එනවා. මට මතක් වෙනවා. මේකෙන් අර සමහර හින්දි භාෂාවෙන් තියෙන චිත්‍රපටි නරඹලා මේ වගේ අපි එකතු කරගත්ත අපේ ජීවිත ගමන තුලදී අපි එකතු කරගත්ත අත්දැකීම් ටිකක් එනවනේ. මේ අත්දැකීම් ටිකෙන් එකින් එක මට වචන මතක් වෙනවා. ඒ වෙලාවට හැසිරෙන්න ඕනි විදිය මතක් වෙනවා. අර මගේ මනසට මම සැකේ අයින් කරලා විශ්වාසය එකතු කරගත්තට පස්සේ. ඒ නිසා ජීවිතේ ඔබ මොනවා හරි තැනක ඇද වැටිලා තියෙනවා නම් ඔබේ ඇද වැටීමට සහ ඔබ අසාර්ථක වීමට ප්‍රධානතම හේතුවක් වෙනවා පුතේ. ඔබේ හිතුවිලි වල තියෙන අවිශ්වාසය සහ සැකය. මේක හරිම ලස්සනට හරිම සියුම්ව ඔබ තෝරා බේරා ගන්නට ඕනේ. ඒක ටිකක් අමාරුයි තෝරා බේරා ගැනීම සිද්ධ කරන්න. ඒක කරන්න පුළුවන් වෙන්නේ ඔබේ හිත සතුටින් තියෙනකොට. ඒ කියන්නේ ඔබට පහන් සිතුවිල්ලක් සහිත පහන් හැඟීමක් ආදරණීය හැඟීමක් හරිම සතුටු සිතුවිල්ලක් ඔබේ හිත ඇතුලේ තියෙන්න ඕනේ. ඒ සිතුවිල්ලේ ඉඳගෙන ඔබ ඔබේ අසාර්ථක වීම දිහා කල්පනා කරන්නට ඕනේ. මම අසාර්ථකයි කියලා නෙමෙයි. කොතනද මගේ හිතුවිලි වල වරද තියෙන්නේ කියලා. ඔය හිතුවිලි වල වරද හොයාගෙන යනකොට ඔබට පේන ගන්නවා අපි හිතමු ඔබ යම්කිසි ව්‍යාපාරයක් කරනවා කියලා. හරි. මම මෙන්න මෙතන සැකය තියෙනවා මට. මෙතන මට සැකයක් තියෙනවා මේක හරියට කෙරෙයිද? මේක හරියට යන්නේ. අපි හිතමු අපි ගහක් හිටවනවා කියලා සරල උදාහරණයක් ගමු. ගොඩාක් වෙලාවට අපේ අයට හිතන දෙයක් තමයි මේක මම හරිම සුලභව දකින දෙයක්. මේකේ ගස් දැන් අපි ගහ හිටවනවා. හිටවනකොට අපිට හිතෙනවා මේ ගහ හොඳට හැදෙයිද? මේ ගහ මැරෙයිද? මේ ගහට මොනවා හරි කෘමි රෝග එයිද? මේ ගහට දීලා තියෙන පස්මාද්‍ය හොඳයිද? මේක මල් පිපෙයිද? මේකෙන් ගෙඩි හටගනීද? ඔය සැකය ඔක්කොම ටික එකතු කරගෙන තමයි අපි අර ගහ හිටවන්නේ. එතකොට ඔබ හිතනවාද ඒ ගහ ලස්සනට හැදෙයි කියලා? මොනවා හරි දෙයක් වෙලා ඒක නැති වෙලා යනවා. ඒ හිතේ විශ්වාසය නැහැ. ඔබේ හිතේ මේ විශ්වාසය නැහැ කියලා කියන්නේ ඔබ අර ගහට අපි කියමු වතුර දාලා පොර දාන්නේ නැතුව ගහ මැරෙන්න දුන්න වගේ දෙයක් තමයි ඔබ විශ්වාසයක් නැතුව ඒ ගහ හිටවනවා කියන්නේ. වතුර පොර දාන්නේ නැතුව ගහක් හදනවා වගේ තමයි ඔබට කිසිම විශ්වාසයක් නැතුව මේකේ ගෙඩියෙයිද මොකද්ද මේක වෙන්නේ කිය ඔබ අනාගතය ගැන හීනමවමව ගහ හිටවනවා කියන්නේ. හරියට අර වතුර පොර දාන්නේ නැතුව ගහ මරලා දාලා මොනවා හරි
පිහියක් අරගෙන ගහ කීතු වලට කපලා දානවා වගේ වැඩක් තමයි ඔබ මේ කරන්නේ. මම එච්චර බරපතල උදාහරණයක් ගත්තේ ගහ කීතු වලට කපලා දානවා කියන උදාහරණේ ගත්තේ එච්චර බරපතලයි ඔබේ මේ සැකය මුසු වෙච්ච සිතුවිල්ල. ඒක ඔබේ හිතට හොඳට කාවක් ගන්න ඕන නිසා තමයි මම මේ උදාහරණේ ගත්තේ. නැත්නම් හීන කිව්වත් ඒ වගේ දෙයක් ගහකට වෙන්න එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා. එතකොට අපිට හිතුවිලි වලින් පුළුවන් හැමදේම විනාශ කරන්න. හැමදේම විනාශ කරන්න පුළුවන්. ඔබේ හිත සම්පූර්ණයෙන්ම සැකයෙන් පිරීලා තියෙනවා. ඒ නිසා තමයි බුද්ධ දේශනාවලදී සඳහන් වෙන්නේ සැකය ඉවත් කරන්න. සම්පූර්ණයෙන් ඔබේ හිතින් සැකය ඉවත් කරන්න. එතකොට ඔබ මේ විශ්වයට නිකුත් කරන හැම සිතුවිල්ලක්ම ඔබේ හිතට එන හැම සිතුවිල්ලකම සැකය ඉවත් කරන්න ඕනේ. ඒක උයද්දි හෝ වේවා, මල් පැලයක් හිටවද්දි හෝ වේවා, එළවලු පැලයක් හිටවද්දි හෝ වේවා, ඔබ ඔබේ දරුවත් එක්කලා කතා කරද්දි වේවා, ඔබේ පුංචි දරුවව නාවද්දි හෝ වේවා, ඕනම වෙලාවකදී ඔබ හිතින් මවා ගන්න ඕනේ මම මේකට එක්ස්පර්ට් කෙනෙක්. මට මේක පුළුවන්. මම මේක හොඳටම දන්නවා. ඒ මවාගත්ත සිතුවිල්ල ඒ එකතු කරගත්ත ඔබ පිළිබඳව තියෙන ආත්ම විශ්වාසය තමයි ඔබව සාර්ථක ගමනක් කරගෙන යන්නේ. ඔබට මේ පෙන්නලා තියෙන විදියට දිනෙන් දිනම දියුණු වෙන්නට උදව් වෙන්නේ මෙන්න මේ සැකේ ඉවත් කිරීම. ඉතින් මට පහදලා දෙන්න ඕනේ මේ කරුණ පිළිබඳව. මේක ඊටාම වැදගත් පාඩමක්. හැම කෙනෙක්ටම මේ ලෝකයේ ඉන්න හැම කෙනෙක්ටම හැම වයසකම කෙනෙක්ට මේක ඊටාම වැදගත් පාඩමක්. ඉතින් මම හිතනවා මගේ දරුවෝ මේක නිවැරදිව අවබෝධ කරගනී කියලා, නිවැරදිව තමන්ගේ ජීවිතේට මේ මං කියලා දීපු දේ එකතු කරගනී කියලා. සැකේ හැම තැනකදීම ඉන්න පුළුවන්. සැකේ ඉවත් කරොත් විතරයි විශ්වාසය දිනන්නේ. විශ්වාසය දිනුවොත් ඒක ඔබට ළඟම ඥාතිය. ඔබට ඕන දෙයට, දුකට, සැපට හැම දෙයකම ඉන්නේ අපේ ළඟම නෑදෑයින්. ඒ වගේ ඔබට ඒ වගේ විශ්වාසය පිරුණු හිතක් තියෙනවා නම් ඔබට මේ ලෝකේ කරන්න බැරි දෙයක් නැහැ. එහෙනම් ඒ හැම දෙයකම ඔබට අවශ්‍ය කරන ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. නැවතත් මතක් කරන්නට ඕනි දරුවන්ට සෞභාග්‍ය රන්දුරටු වැඩමුළුවට සම්බන්ධ වෙන්න පුළුවන්. මගේ සියලුම වීඩියෝස් එක ප්ලේලිස්ට් එකක මම සඳහන් කරලා තියෙනවා. ඔබට මේ වීඩියෝ එක බලන තැන පහලින් තියෙනවා මගේ channel එකේ නම. ඒ නම ක්ලික් කරාම ඔබට යන්න පුළුවන් මගේ channel එක ඇතුළට. ඒ channel එක ඇතුළට ගියාට පස්සේ ඔබට පේනවා playlist කියලා section එකක් තියෙනවා. එතකොට ඔබ ෆෝන් එකෙන් ගියත් ඔබට බලන්න පුළුවන් playlist කියලා section එකක් තියෙනවා. ඒ section එකේ තියෙනවා සෞභාග්‍ය රන්දොරටුව කියලා වෙනම playlist එකක්. ඒ playlist එකේ මේ වෙනකොට මම හිතන විදිහට වීඩියෝස් 193ක් 90 ගානකට කිට්ටු වෙන ප්‍රමාණයක් ඇති. ඒ ටික සම්පූර්ණයෙන්ම බලන්න පුතේ. දින කීපයක් යයි මොකද මම ටිකක් දිග වීඩියෝස් එකතු කරලා තියෙන නිසා පුළුවන් වෙලාවට බලලා ඒ හැම අභ්‍යාසයෙම කරන්න උත්සාහ කරන්න. එතකොට ඔබට තේරෙනවා ඔබ වැඩමුළු වලට සම්බන්ධ වෙන්න ඕනේද නැත්නම් ඔබට નિરાයාසයෙන්ම සමහර දරුවෝ හරි වාසනාවන්තයි. ඒගොල්ලන්ට මේ වචන ටික අහුනහම ඇති. ඒගොල්ලන්ට තව උනේ නැහැ. ඒගොල්ලන්ට මේ මං කියලා දෙන වචන ටික මම මේ පොදු කරුණු සියල්ලම මෙතන දෙනවා. එතකොට මේ වචන ටික අහුනහම ඇති ඒගොල්ලන්ට තේරෙනවා. ඒ සසර පුරුද්ද. එක පුදුමාකාර පුණ්‍ය කර්මයක්. ඒ සසර පුරුද්ද. ඒ වචන ටික ඇහුනහම දරුවෝ ඒකට අවනත වෙලා ඒ විදිහට ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. මම ඔබ හැම කෙනෙක්ටම අම්මා කෙනෙක්. හැම දරුවෙක්ටම මම එකම විදිහට තමයි සැලකන්නේ. ඔබට ඒ ඔක්කොම අවශ්‍ය කරන දේවල් ටික දීලා තියෙනවා. අභ්‍යාස දීලා තියෙනවා. හිත හදාගන්න ඕනේ හැටි. කොයි විදිහටද ඔබ සූදානම් වෙන්න ඕනේ. හැමදේම මුල ඉඳලා හැමදේම මම ඔබට කියලා දෙලා තියෙනවා. නමුත් සමහර දරුවන්ට ආධ්‍යාත්මික ගැටලු නිසා,
Tamanට මේ දේ හරියටම ග්‍රහණය කරගන්න බැරි නිසා චිත්ත රූප මැවීමේ දුර්වලතා නිසා මේ සෞභාග්‍ය රන් දොරටුව විවර කරගන්නට නොහැකි තාවල් මතුවෙනවා. ඒ දරුවන්ට සෞභාග්‍ය රන් දොරටුව වැඩමුළුවට සම්බන්ධ වෙන්නට හැකියාව තියෙනවා. ඒ වගේම ආදරයෙන් පෙරදුණු ආදරය නිසාම විඳවන තමන්ගේ ආධ්‍යාත්මික සහකරු සොයාගන්නට බැරි වෙච්ච දරුවන්ට ආදර වැඩමුළුව තියෙනවා. එතකොට දැන් මං කියවනේ ඔබ මේකට අවශ්‍ය නැහැ කියලා වැඩමුළුවට සම්බන්ධ වෙන්න අවශ්‍ය නැති දරුවෝ. තමන් හොඳට මේ අභ්‍යාස කරනවා කියලා තමන්ට ආත්ම විශ්වාසය තියෙන දරුවන්ට පලිඟු කට්ටලය ලබා ගන්නට පුළුවන්. මේ සෞභාග්‍ය පලිඟු කට්ටලය සහ පුෂ්පරාග මණික හැම දරුවෙක්ටම, ඒ කියන්නේ ඔබ මොන ලග්නික හිටියත් ඔබේ ආධ්‍යාත්මික ස්වરૂපයන් කොයි විදිය වුණත් හැම දරුවෙක්ටම සෞභාග්‍ය පලිඟු කට්ටලය සහ පුෂ්පරාග මණික මම නිර්දේශ කරනවා. මගේ අභ්‍යාස කරන දරුවන්ට ඒ දෙක විතරයි අවශ්‍ය වෙන්නේ, වෙන කිසි දෙයක් ඕනේ නැහැ. මේ සෝබාදහමේ තියෙන ප්‍රබලතම ශක්ති සංචිතය තමයි පලිඟු සහ මණික් කියන්නේ පාෂාණවල තියෙන්නේ. එතකොට ඒකට පුළුවන් මේ සූර්යාගේ බලය, සූර්යාගේ ශක්තිය එහි සංචිත කරගෙන ඒකෙන් එන පරාවර්තන ආලෝකයේ මගින් ඔබේ ඕරාව ශක්තිමත් කරන්න. එතකොට ඒකට નિયમિત වර්ණයෙන් යුක්තව ඔබට මේ පලිඟු කට්ටලය සහ පුෂ්පරාග මණික ලැබෙනවා. පුෂ්පරාග මණික තුලිනුත් ධනාකර්ෂණය සඳහා අවශ්‍ය කරන කිරණ. දැන් ඔබ සතුටින් ඉන්නකොට ඔබ ආකර්ෂණය කරගන්නේ ඒ කිරණ. ඔබ වැඩියෙන් සතුටින් ඉන්නවනම් ඔබට වැඩියෙන් මේ ධනාකර්ෂණ කිරණ අපි කියනවා ඒකට තීව්‍රතාවය කියලා. තීව්‍රතාවයේ වැඩි එන කිරණ ප්‍රමාණය වැඩි. එතකොට ඔබට ඒ කිරණ ගන්න නම් අපි ආකර්ෂණ නීතිය පුතේ වැඩ කරන්නේ. ආකර්ෂණ නීතිය වැඩ කරනකොට ඔබ ළඟ ඒ කිරණ තියෙනවා ඔබට තව ඒ කිරණ ආකර්ෂණය වෙනවා. ඒ කිරණ ආකර්ෂණය කරන්න උදව් වෙනවා ඔබ ළඟ තියෙන පුෂ්පරාග මණික. මොකද ඒකෙන් ධනාකර්ෂණය සිද්ධ වෙනවා දැනටම. ඒක විශාල වෙන්න ශේෂ්ත්‍ර වර්ගඵලය වැඩි වෙනවා. ඒ එකතු කරගන්න කිරණ ප්‍රමාණය වැඩි වෙනවා. මේක තනිකරම විද්‍යාත්මක පසුබිමක ඉඳගෙන තමයි සිද්ධ වෙන්නේ. ඒකයි මම ඔබට කියන්නේ මම සෝබාදහමත් එක්කලා මේ ගමන යන කෙනෙක්. සෝබාදහමේ ආශිර්වාදයෙන් අපිට ලැබෙන ප්‍රබලම සම්පතක් තමයි පලිඟු සහ මණික් කියන්නේ. ඒ නිසා ඔබට ඒ දෙක අනිවාර්යයෙන් මේ දරුවෝ ගාව තියෙන්න ඕනි. දරුවන්ට ඕන තරම් අත්දැකීම් ඇති. ඊටාම හොඳින් අභ්‍යාස කරන දරුවෝ පලිඟු භාවිතා නොකරනවා නම් ඔවුන්ට ටික කාලයක් යනකොට මේ අභ්‍යාස කරන්න අමාරු වෙනවා. හේතුව තමයි ඔබට ආයෙත් ඒ ජවය අවශ්‍ය වෙනවා. ඒ ජවය අවශ්‍ය නම් ඒ ජවය ලබා දෙන්න ඔබට භාවිතා කරන්න තියෙන හොඳම ආයුධය තමයි ඔබේ පලිඟු කට්ටලය. පලිඟු කට්ටලය අතේ තියාගෙන ඒක සූර්යාලෝකයෙන් බලවත් කරන ගමන් ඊළඟට පලිඟු එකතු කරලා කරන මන්ත්‍ර තියෙනවා, වැඩමුළුවේ දේව දෙනවා. ඒ මන්ත්‍ර පාවිච්චි කරලා ඔබට පුළුවන් නැවත ශක්තිමත් වෙන්න. ප්‍රබෝධයකින් යුක්තව ඔබට මේ ගමන යන්නට පුළුවන්. එතකොට මේ ටික මම ඔබට මතක් කරේ මේ දේවල් ටික ගැන ඔබ නිවැරදිව දැනුවත් වෙලා ඉන්නට අවශ්‍ය නිසා ඒ හැම දෙයකම ඔබට උදව් ලබා ගන්න පුළුවන් ශ්‍රාරාජී සිම්පල් ලයිෆ් FB page එකට ඉන්බොක්ස් පණිවිඩයක් එකතු කරලා උදව් අරගන්න. එහෙනම් ඒ ටික තමයි දරුවන්ට කියන්න ඕනේ. ලංකාවටත් පිටරටටත් පලිඟු ගෙන්වා ගැනීම කරන්නට පුළුවන්. මේ වෙනකොට මම ප්‍රංශයට, ඉතාලියට, ජර්මන් වලට, ඊට අමතරව ඕස්ට්‍රේලියාවලට, ඇමරිකාවට මේ හැමතැනටම පලිඟු යැවීමේ හැකියාව තියෙනවා. ඔබට පලිඟු අවශ්‍ය නම් මගේ page එකට ඇවිල්ලා ශ්‍රාරාජී සිම්පල් ලයිෆ් FB page එකට, මගේ official page එකට ඇවිල්ලා උදව් ලබා ගන්න පුළුවන්. ඉතින් මේ ටික තමයි ඔබට දැනුවත් කරන්නට ඕනේ. හැම දරුවෙක්ම ඉතාම හොඳින් මේ අභ්‍යාස සිදු කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. 11ට දීලා තියෙන අභ්‍යාසයක් සිද්ධ කරන්න. මේ විශ්වයේ පුදුමාකාරයි. එහි තියෙන ඒ බැඳීම් හැම දෙයකම අන්‍යෝන්‍ය බැඳීමක් මේ විශ්වය තුළ එකතු වෙලා තියෙනවා. මේක ජාලගත හැඟීමක්. ඒ නිසා තමයි මේ විශ්වයෙන් ලබා දෙන හැම දෙයක්ම මම ඔබට ලබා දෙන්නේ. ඒක මට දැනෙනකොටම මම ඔබට ඒක කියනවා. ඒක මට කියන්නේ නැතුව, ඇත්තම කිව්වොත් මට ඒක කියන්නේ නැතුව ඉන්න බෑ. ඒක මම කියන්නම ඕනේ. ඒක මට දැනෙන දේ.
ඉතින් ඒ නිසා මම ඔබව දැනුවත් කරනවා මේ වචන ටිකට අවනත වෙන්න පුතේ ඒ විදිහට ක්‍රියාත්මක වෙන්න කියලා මතක් කරනවා. පෙරවන් සරණයි හැම දිනාට.